අයගොල්ලෝ පුතා ප්‍රශ්න පත්‍ර අංක 60 සාකච්ඡා කරන්න අපි සූදානම් වෙන්නේ. ගන්න අංක 60 ප්‍රශ්න පත්‍රය අතට. පළවෙනි ප්‍රශ්න අපිට මොකක්ද? ආර්ථික විද්‍යාවේ හිගකම සංකල්පයෙන් අදහස් කරනුයි. අපගොල්ලෝ මේ ආර්ථික විද්‍යාවේ හිගකමෙන් අදහස් කරන්නේ මොකක්ද? අපා මිනිස්සුන්ගේ උවමනා සීමිතයි. අසීමිත මිනිස් උවමන. අපේ මේ මිනිස් උවමනාව අසීමිතයි. නිරන්තරව වර්ධනය වෙනවා. හැබැයි භාණ්ඩ හා සේවා හදන්න තියෙන සම්පත් සීමිතයි. අපි කියනවා සීමිත සම්පත්. සම්පත් බොහොම සීමිතයි. එතකොට මේ හිගකමෙන් අධ්‍යයනය වෙන්නේ මොකක්ද? මෙන්න මේ සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත මිනිස් ඌමනා සපුරාගන්නේ කෙසේද කියන එක. සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත මිනිස් ඌමනා සපුරාගන්නේ කෙසේද කියන එක. එහෙනම් පුතේ අපේ හිගකම කියන්නේ මෙන්න මේක මොකක්ද? සීමිත සම්පත් සම්භාරයක් තුලින් අසීමිත මිනිස් ඌමනා සපුරා ගැනීමට යාමේදී මේ සම්පත් කිසිසේත් ප්‍රමාණවත් නැහැ. අපි කියනවා ඌමනාවන්ට සාපේක්ෂව භාණ්ඩ හදන්න තියෙන සම්පත් ප්‍රමාණවත් නැහැ. සම්පත් හිගයි. කිසිසේත් පුතේ මේ කියන සීමිත සම්පත්යෙන් ඌමනාවන් සපුරා ගන්න බෑ. උත්තරේ පුතේ අංක 2. ආර්ථික විද්‍යාවේ හිගකම සංකල්පයෙන් අදහස් වන්නේ පිළිතුරු අංක 2. පවත්නා සම්පත් වලින් මිනිසුන්ගේ ඌමනා කිසිසේත් සපුරාගත නොහැකි බවයි. කිසිසේත් සපුරාගත නොහැකි බවයි. එහෙනම් ප්‍රශ්න අංක 1 උත්තර අංක 2. ඊළඟ ප්‍රශ්න බලන්න. ඊළඟ ප්‍රශ්න බලන්න. පහක් දැක්වෙන ප්‍රකාශ අතරින් ඔබට එකඟ විය නොහැකි ප්‍රකාශය කුමක්ද? එකඟ වෙන්න බැරි ප්‍රකාශය මොකක්ද කියලා. පළවෙනි කෙනෙකුට ආවස්තික පිරිවැය ධනාගයක් ගන්නා සියලු භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. එකඟයි. ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ හිගකමක් නිසා. ආවස්තික පිරිවැය පැන නගින්නේ හිගකම නිසා. හිගකමකින් යුක්ත දේවල් තමයි අපි කියන්නේ මොකක්ද? ආර්ථික භාණ්ඩ. කියනවා හිගකම නිසා තමයි ආවස්තික පිරිවැය පැන නගින්නේ. නමුත් කියන බලන්න පළවෙනි එක ආවස්තික පිරිවැය ධනාගයක් ගන්නා භාණ්ඩ ආර්ථික භාණ්ඩ වේ. ඔව්. ආවස්තික පිරිවැයක් ධනාගයක් ගන්නේ හිග නිසා. හිග භාණ්ඩ වලට තමයි අපි කියන්නේ ආර්ථික භාණ්ඩ. පළවෙනි ප්‍රකාශය නිවැරදි ප්‍රකාශය. අපි ගන්න වැරදි ප්‍රකාශය. එක් භාවිතයකට පමණක් යොදාගත හැකි ඇතැම් ස්වාභාවික සම්පත් වල ආවස්තික පිරිවැය ශූන්‍යයි. ඔව්. අපි ගොඩක් තෙමෙන්නේ එක් භාවිතයකට පමණක් තියෙන සම්පතක්. මෙන්න මේ සම්පතේ පුතේ තියෙන එක භාවිතයක් එක ප්‍රයෝජනයක් විතරයි. ඒ ප්‍රයෝජනයට තෝරගත්තා කියලා කැප කරන්න දෙයක් නැහැ. කැපකිරීමක් නැහැ. කැපකිරීමක් නැහැ කියන්නේ පුතේ ආවස්තික පිරිවැයක් නැහැ. right? යන් ඊළඟ. එහෙනම් උත්තර අංක කීයද පුතේ බලන්න 3. තුන්වෙනි එක බලන්න. පරිභෝජනය කිරීමේදී ආවස්තික පිරිවැය ශූන්‍ය වන භාණ්ඩ සේවා සියල්ලක් නොමිල භාණ්ඩ වේ. වැරදි. ආවස්තික පිරිවැය ශූන්‍ය වුණත් ඒව නිපදවන්න සම්පත් පිරිවැයක් දරන නම් ඒව මොනවද? ආර්ථික භාණ්ඩ. පිළිතුරු පුතේ උත්තරාංක 3. ඒතර වාක්‍යයක් ලියන්න පුතේ. වාක්‍යයක් ලියන්න. පරිභෝජනයේ ආවස්තික පිරිවැය ශූන්‍ය වුවත් පරිභෝජනයේ ආවස්තික පිරිවැය ශූන්‍ය වුවත් පරිභෝජනයේ ආවස්තික පිරිවැය ශූන්‍ය වුවත් ඒවා නිපදවීමට සම්පත් පිරිවැයක් දරා ඇතනම් ඒවා නිපදවීමට සම්පත් පිරිවැයක් දරා ඇතනම් ඒවා ආර්ථික භාණ්ඩ වේ. ඒවා ආර්ථික භාණ්ඩ වේ.
right. යන් ඊළඟ. හරිද? right. ආර්ථික භාණ්ඩ වේ. අංක 3 අහනවා පුතේ. නිදහස් වෙළඳපොළ ආර්ථිකයක පහ සඳහන් කවර කරුණක් සාවද්‍ය වේද? මොකද අහන්නේ? නිදහස් වෙළඳපොළ ආර්ථිකයක පහක් සඳහන් කවර කරුණක් සාවද්‍ය වේද? සාවද්‍ය කියන්නේ වැරදි වේද කියලා. බලන්න. නිදහස් වෙළඳපොළ ආර්ථිකයක පහක් සඳහන් කවර කරුණක් සාවද්‍ය වේද? වැරදි වේද කියලා. බලන්න තේ හොඳට. සාවද්‍ය වැරදි වේද? පුතේ බලන්න පළවෙනි එක. මිල ආර්ථිකයේ තරංකාරී නිෂ්පාදන ශ්‍රේෂ්ඨ අතර සම්පත් බෙදා වෙන් කිරීම කරයි. ඔව්. අපගෝ පුතේ වෙළඳපොළ ආර්ථිකයේ මිල නේ මේ ඉල්ලුමයි සැපයුමයි තුලණය වෙලා තීරණය වන මිල කාර්යයන් තුනක් ඉටු කරනවා. මොකද්ද කාර්යය තුන? තොරතුරු සංඥා සැපයීම, සානුබල සැපයීම සහ සලාකණය. සලාකණය කියලා අදහස් කරේ පුතේ ඔය බෙදී යාම තමයි. එහෙනම් පළවෙනි එකේ වැරදි. දෙවෙනි එක බලන්න. මිල භාණ්ඩ හා සේවාවන්ගේ සාපේක්ෂ හිගකම් හා ඒවායි නිෂ්පාදන පිරිවැය පෙන්눔 කරයි. වැරදි. මිල මගින් පෙන්වන්නේ නිෂ්පාදන පිරිවැයක් නෙවෙයි. මිල මගින් සාපේක්ෂ හිගකමක් කීමේ කියාවක් නැහැ. මිල දිහා බලලා හිගකම වැඩිද හිගකම අඩුද එහෙම නිගමනයකට එමේ කියාවක් නැහැ. උත්තරාංක 2. එහෙනම් ප්‍රශ්නාංක 3 උත්තරාංක 2. හතරවෙනි ප්‍රශ්නය අහනවා පුතේ මොකක්ද? වෙළඳපොළ ආර්ථිකයක මිල යාන්ත්‍රණයට පහත් සඳහන් දේ අතරින් මුදුන් පමුණුවා ගත නොහැකි. වෙළඳපොළ ආර්ථිකයක මිල යාන්ත්‍රණයට පහත් සඳහන් දේ අතරින් මුදුන් පමුණුවා ගත නොහැකි කුමක්? මෙන්න මේ කරුණ වලින් මුදුන් පමුණුවා ගන්න බැරි, ඉටු කර ගන්න බැරි මොකද්ද කියලා. මොකද්ද ඒ කරුණ? උත්තරාංක 4. සාධාරණ අන්දමට සියලු භාණ්ඩ බෙදී යාම. උත්තරාංක 4 පුතේ. සාධාරණ අන්දමට සියලු භාණ්ඩ බෙදී යාම තහවුරු කිරීම. පුතේ වෙළඳපොළ ආර්ථිකයක භාණ්ඩ බෙදෙන්නේ ආදායම් ව්‍යාප්තියන්. වෙළඳපොළ ආර්ථිකයේ අපි දන්නවා ආදායම් ව්‍යාප්තියේ දැඩි විෂමතාවක් තියෙනවා. කොහොමද පුතේ භාණ්ඩ ටික බෙදෙන්නේ? දැඩි විෂමතාවයකින් යුක්තව. එහෙනම් වෙළඳපොළ ආර්ථිකයක ආදායම් බෙදී යාමේ දැඩි විෂමතාවක් තියෙනවා. ඒ අනුව නිපදවන භාණ්ඩ ප්‍රමාණයත් බෙදලා යන්නේ කොහොමද පුතේ? දැඩි විෂමතාවයකින් යුක්තව. එහෙනම් 4ට උත්තරාංක 4 සාධාරණ අන්දමට සියලු භාණ්ඩ බෙදී යාම තහවුරු වීම. උත්තරාංක 4. ඊළඟ අහනවා පුතේ. වෙළඳපොළ අසාර්ථක වීමක් යන්නේ. පුතේ අපි කියුවා මේ ඕනම දෙයක් අසාර්ථක වීමක් කියන්නේ ඒ තුලින් මොනවා මතුවීමද? දුර්වලතා මතුවීම. වෙළඳපොළ ආර්ථිකය තුලින් අපේක්ෂිත දේවල් ලැබෙන්නේ නැතුව අකාර්යක්ෂමතා මතුවෙනවා නම් අකාර්යක්ෂමතාව මතුවෙනවා නම් අන්න ඒකට කියනවා තේ නම වෙළඳපොළ අසාර්ථක වීම. පුතේ මේ වෙළඳපොළ ආර්ථිකයේ සම්පත් බෙදී යන්නේ මිල යාන්ත්‍රණයන්. වෙළඳපොළ ආර්ථිකයේ සම්පත් බෙදී යන්නේ මොකක් වුණොද? මිල යාන්ත්‍රණයන්. ඒතර වෙළඳපොළ ආර්ථිකයක මිල යාන්ත්‍රණයට අනුව සම්පත් බෙදලා යද්දී ඒ සම්පත් බෙදී යාම තුලින් මතුවෙනවා නම් මොනවද? අකාර්යක්ෂමතා. මතුවෙනවා නම් මොනවද? අකාර්යක්ෂමතා. අන්න ඒකට අපි කියනවා පුතේ වෙළඳපොළ අසමත් වීම. අපි ඒක නමක් කියනවා මොකක්ද පුතේ කියන්නේ? වෙළඳපොළ අසමත් වීම. උත්තරය පුතේ උත්තරාංක 2. වෙළඳපොළ මගින් සම්පත් කාර්යක්ෂම බෙදා නොහරිනු ලබන තත්ත්වයක. හරිද? එතන වාක්‍ය ගුලිය දාන්න පුතේ.
වෙළඳපොළ ආර්ථිකය තුලින් දුර්වලතා මතුවීම වෙළඳපොළ ආර්ථිකය තුලින් දුර්වලතා මතුවීම වෙළඳපොළ අසමත් වීම ලෙස හැඳින්වේ. වෙළඳපොළ ආර්ථිකය තුලින් දුර්වලතා මතුවීම වෙළඳපොළ අසමත් වීම ලෙස හැඳින්වේ. ඊළඟ එන උත්තරාංක 5 ප්‍රශ්නාංක 5 උත්තරාංක 2 ප්‍රශ්නාංක 5 උත්තරාංක 2 ABCD යන ආර්ථික හතරක යම් දෙන ලද අවස්ථාවක පවතින තත්ත්වය පහතින් විස්තර කෙරේ. මේ බලන්න කතාව. නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් මත හරිද? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රයක් මත ලක්ෂයක නිෂ්පාදන සංයෝගයක් නිෂ්පාදනය කරන්න නම් කොහොමද කියන්නේ? නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත ලක්ෂයක භාණ්ඩ සංයෝගයක් නිපදවන්න නම් හරිද? y භාණ්ඩ x භාණ්ඩ මායිම් වක්‍රය මත ලක්ෂයක සංයෝගයක් නිපදවන්න නම් පුතේ ඒ ආර්ථිකයේ ඉටු වෙන්න ඕන කොන්දේසි දෙකක්. පළවෙනි එක තමයි පුතේ පූර්ණ සේවා නියුක්තිය. පූර්ණ සේවා නියුක්තිය. පුතේ පූර්ණ සේවා නියුක්තිය කිව්වේ රටේ තියෙන සම්පත් 100% නිෂ්පාදනයට යොදාගත යුතුයි කියන එක. මොකද පූර්ණ සේවා නියුක්තිය කියන්නේ? රටේ තියෙන සම්පත් 100% නිෂ්පාදනයට යොදාගත යුතුයි කියන එක. ඊට පස්සේ දෙවෙනි එක පූර්ණ නිෂ්පාදනයේ තියෙනවා. පූර්ණ නිෂ්පාදනය නැත්නම් අපි කියනවා උපරිම කාර්යක්ෂමතාව ඉටු වෙනවා. උපරිම කාර්යක්ෂමතාව ඉටු වෙනවා. එහෙනම් රටකට නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත භාණ්ඩ සංයෝගයක් නිපදවන්න නම් ඉටු වෙන්න ඕන මගේ පුතේ කොන්දේසි දෙකක්. මොකක්ද මේ කොන්දේසි දෙක? පූර්ණ සේවා නියුක්තියයි උපරිම කාර්යක්ෂමතාව නැත්නම් පූර්ණ නිෂ්පාදනය. පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනය. පූර්ණ නිෂ්පාදනයට තව නමක් කියනවා. මොකක්ද කියන්නේ? උපරිම කාර්යක්ෂමතාව. පුතේ මේ දෙකම එකවර ඉටු වුණොත් තමයි පුතේ ලක්ෂ්‍ය මායිම් වක්‍රය මත පිට. මේ දෙකම හෝ දෙකෙන් එකක් කඩ වුණොත් ලක්ෂ්‍ය පිහිටන්නේ මායිම් වක්‍රය ඇතුළේ. ලක්ෂ්‍ය පිහිටන්නේ මායිම් වක්‍රය ඇතුළේ. මෙන්න මේ දෙකම ඉටු වුණොත් ලක්ෂ්‍ය මායිම් වක්‍රය මත. දෙකම හෝ දෙකෙන් එකක් කඩ වුණොත් ලක්ෂ්‍ය පිහිටන්නේ මායිම් වක්‍රය ඇතුළේ. දැන් බලන්න පුතේ හොඳට අපිට කියනවා රටවල් හතරක විස්තර. නම් කොන්දේසි මොකක්ද? කොන්දේසි දෙකම එකවර ඉටු වුණොත් තමයි ලක්ෂ්‍ය මායිම් වක්‍රය මත. රයිට් මෙන්න මේක දාගන්න ඉතින් ලස්සන. මෙන්න මේක දාගන්න පොඩ්ඩක්. හරිද? right. හොඳයි.
පළවෙනි රට ගන්න ඒ රට. පූර්ණ සේවා නියුක්තිය පවතින බලන්න. පූර්ණ සේවා නියුක්තිය පවතිනවා. හරිද? right. බලන්නද? නිෂ්පාදනය වැඩි කිරීම ආවස්තික ක්‍රියා ශූන්‍යයක් ගන්න ලබන්නේ කවර ආර්ථිකයන් හිදීද? පුතේ බලන්න හොඳට ඒ රට නේ අපි මෙතන අකුරු දෙක අයින් කරමු. m කියලා දාමු. දැන් මම කියන්න පුතේ හොඳට ඒ රට පූර්ව සේවා නියුක්තිය පවතින සම්පත් අකාර්යක්ෂම භාවිතා කිරීම. ඒ රටේ මේක ඉටු වෙලාලු මේක ඉටු වෙලා නැහැ. ඔන්න කියන කතාව. ඒ රටේ මේක ඉටු වෙලා පූර්ණ සේවා නියුක්තිය ඉටු වෙලාලු පූර්ණ නිෂ්පාදනය ඉටු වෙලා නැහැ. එහෙනම් පුතේ ඒ රටේ ලක්ෂ්‍ය පිටන්නේ මායිම් වක්‍රය ඇතුලේ. B රට ගන්න. පූර්ණ සේවා නියුක්තිය පවතින හා සම්පත් කාර්යක්ෂම භාවිතා කිරීම. අන්න පූර්ණ සේවා නියුක්තියයි සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාවයි දෙකම තියෙනවලු. එහෙනම් පුතේ කොහෙද මායිම් වක්‍රය මත? පූර්ණ සේවා නියුක්තියයි සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාවයි දෙකම තියෙනවලු. දෙකම ඉටු වුණොත් ලක්ෂ්‍ය මායිම් වක්‍රය මත. C සම්පත් අකාර්යක්ෂම භාවිතා වන අතර සම්පත් අකාර්යක්ෂම භාවිතා වන අතර පූර්ණ සේවා නියුක්තියද නොමැති වීම. දෙකම නැහැ. දෙකම නැත්තම් අනිවාර්යෙන් ඇතුලේ. D සම්පත් කාර්යක්ෂම භාවිතා වන අතර පූර්ණ සේවා නියුක්තිය නොමැති වීම. මේක තියෙනවලු මේක නැහැ. පූර්ණ සේවා නියුක්තිය තියෙනවලු මේක නැහැ. ඒත් පුතේ ඇතුලේ. හරිද? right. මෙන්න මේ ඇතුලේ ඉන්න තුන් දෙනාටම පුතේ ආවස්තික පිරිවැයකින් තොරව නිෂ්පාදනය වැඩි කළ හැකියි. හරිද? ආවස්තික පිරිවැයකින් තොරව නිෂ්පාදනය වැඩි කළ හැකියි. එතන වාක්‍යයක් කියන්න පුතේ. ACD රටවල් තුනේම ACD රටවල් තුනේම ACD රටවල් තුනේම නිෂ්පාදන ලක්ෂ්‍ය ACD රටවල් තුනේම නිෂ්පාදන ලක්ෂ්‍ය ACD රටවල් තුනේම නිෂ්පාදන ලක්ෂ්‍ය මායිම් වක්‍රය ඇතුළත පිහිටා ඇත. මායිම් වක්‍රය ඇතුළත පිහිටා ඇත. මායිම් වක්‍රය ඇතුළත පිහිටා ඇත. ඒ අනුව එම රටවල් තුනටම එනිසා එම රටවල් තුනටම ආවස්තික පිරිවැයකින් තොරව නිෂ්පාදනය වැඩි කිරීමේ හැකියාව පවතී. ආවස්තික පිරිවැයකින් තොරව නිෂ්පාදනය වැඩි කිරීමේ හැකියාව පවතී. ඒ නිසා එම රටවල් තුනටම ආවස්තික පිරිවැයකින් තොරව නිෂ්පාදනය වැඩි කිරීමේ හැකියාව පවතී. එනම් උත්තරාංකය 2 ACD. උත්තරාංකය 2 පුතේ ACD. උත්තරාංක 2 ACD. බලන්න ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්න බලන්න. විධානගත ආර්ථිකයක් සම්බන්ධයෙන්
සපයා ඇති පහත කවර ප්‍රකාශයක් සාවද්‍ය වේද? විධානගත ආර්ථිකයක් සම්බන්ධයෙන් සපයා ඇති පහත ප්‍රකාශයන් අතරින් කවරක් සාවද්‍ය වැරදිද කියලා? පුතේ උත්තරය 4. කුටුම්බයන්හි එකම ආදායම් මූලාශ්‍රය ශ්‍රමය වන බැවින් ආදායම් ව්‍යාප්තියේ පූර්ණ සමානාත්මතාවක් දැකිය හැකියි. ඉරක් අනින්න පුතේ. පූර්ණ සමානාත්මතාව කියන එක තමයි වැරදි. ඇත්ත. සැලසුම්ගත ආර්ථිකයක කුටුම්බ සතු වන එකම සාධකය ශ්‍රමය. ශ්‍රමයට ගෙවන වැටුප තීරණය කරන්නේ මධ්‍ය සැලසුම් අධිකාරිය නැත්තම් රජය. රජය වැටුප් තීරණය කරද්දී පුතේ මේ වැටුප්පත්නම් අතර පරතරය අවම වන විදියට තමයි ඒක කරන්නේ. වැටුප් මට්ටම් අතර පරතරය අවම වෙන විදියට තමයි එහෙම කරන්නේ. හැබැයි පුතේ ඔය කියන පූර්ණ සමානතාවක් නැහැ. හැම දිනාටම එකම පඩියක් ගෙවන තත්ත්වයක් නේ. ඒව හැම දිනාටම පුතේ එකම පඩියක් ගෙවුවොත් ඒ රටේ දරුවෝ වෛද්‍යවරු ඉංජිනේරු වෙන්න ඉගෙන ගන්න එක නෑ. තාත්තගෙන් ඒ තාත්තේ කම්කරුවෙක් වුණත් එකම පඩිය. ඉංජිනේරුවෙක් වුණත් එකම පඩිය. මම ඉතින් කම්කරුවෙක් වෙන්නම් කියලා රටේ ළමයි කියන්නේ. නෑ පුතේ. ඒ රටවල් වල ගෙවල් වලට ආදායම් හම්බෙන එකම ක්‍රමය ශ්‍රමය වුණාට ශ්‍රමයේ ගුණාත්මක තත්වය මත වැටුප් මට්ටම් වෙනස් වෙනවා. කම්කරුවට අඩු පඩියකුත් වෛද්‍යවරයාට වැඩි පඩියකුත් ලැබෙනවා. එහෙනම් උත්තර අංක 4 එතන ලියන්න පුතේ. වාක්‍ය උපුංචි ලියන්න. සැලසුම්ගත ආර්ථිකවලද සැලසුම්ගත ආර්ථිකවලද සැලසුම්ගත ආර්ථිකවලද ශ්‍රමයේ ගුණාත්මක තත්වය මත සැලසුම්ගත ආර්ථිකවලද ශ්‍රමයේ ගුණාත්මක තත්වය මත ශ්‍රමයේ ගුණාත්මක තත්වය මත වැටුප් මට්ටම් වෙනස් වේ. ශ්‍රමයේ ගුණාත්මක තත්වය මත වැටුප් මට්ටම් වෙනස් වේ. ශ්‍රමයේ ගුණාත්මක තත්ත්වය මත වැටුප් මට්ටම් වෙනස් වෙයි. පූර්ණ සමානතාවක් නේ. ඒ පූර්ණ සමානතාවක් දීලා බෑ පුතේ. ඒතොර ඒ දරුවාට ඒ දරුවෝ ඉගෙන ගන්න එකක් නේ. නේද? යන්න. ඊළඟට අපිට ප්‍රශ්නාංක 8. ප්‍රශ්නාංක 8. ප්‍රශ්නාංක 8. right ප්‍රශ්න අට කියන්නේ මොකක්ද පුතේ? එක්තරා නිමියදුම් නිෂ්පාදනය කරන ආයතනයක සතියක සේවා නියුක්ත කළ හැකි ශ්‍රම ප්‍රමාණය 2000ක් වේ. එහෙනම් සතියක සේවා නියුක්ත කරන්න පුළුවන් ශ්‍රම ප්‍රමාණය 2000යි. දැන් පුතේ 2000න් 2000ම වැඩ කරපු දවසට ඉටු වෙනව මොන සේවා නියුක්තියද පුතේ? पूर्ण सेवा नियुक्ति. එහෙනම් සේවා නියුක්ත කරන්න පුළුවන් ශ්‍රම ප්‍රමාණය කීයද? 2000. 2000න් 2000ම වැඩ කරන දවසට 2000න් 2000ම වැඩ කරන දවසට ආර්ථිකයේ ඉටු වෙනවා පුතේ මොන සේවා නියුක්තියද? පූර්ණ සේවා නියුක්තිය. මොකද ඉටු වෙන්නේ ආර්ථිකයේ පූර්ණ සේවා නියුක්තිය. ඊළඟට කියනවා ඒවා කාර්යක්ෂම භාවිතා කළොත් 8000ක් නිපද විය හැකියි. එහෙනම් මම අහනවා පුතාගෙන් 2000න් හදනවලු 8000ක්. එක්කෙනෙක්ගේ ඵලදාව කීයද? එක්කෙනෙක්ගේ ඵලදාව කීයද? 4යි. එහෙනම් පුතේ අන්න 4 තමයි මොකක්ද? පූර්ණ නිෂ්පාදනය. පූර්ණ නිෂ්පාදනය. නැත්තම් උපරිම කාර්යක්ෂමතාව.
පූර්ණ නිෂ්පාදනයට උපරිම කාර්යක්ෂම තමයි. මේ දෙක දාගන්න. ඔය විස්තරෙන් කියන්නේ ඔන්න ඔක. හරි. පුතේ කියනවා එක දවසක හරිද? ශ්‍රමිකයෝ වැඩ කළා තියෙන්නේ 2000න් 1800යි. 2000න් 1800යි. ඒ කියන්නේ පුතේ පූර්ණ සේවා නියුක්තිය කඩන. 2000න් 2000 වැඩ කරා නම් තමයි පූර්ණ සේවා නියුක්තිය. හැබැයි දැන් වැඩ කළා තියෙන්නේ 2000න් 1800යි සේවා විමුක්තයි. පූර්ණ සේවා නියුක්තිය කඩන. හැබැයි වැඩ කරපු 1800 හදලා තියෙනවා පුතේ 6000. 1800 හදලා තියෙනවා 6000. 1800ක් එකතුලා හදලා තියෙන 6000. 6000 බෙදන්න 1800න් එක්කෙනෙක් හදලා තියෙන කීයද? 3.3. ඒ කියන්නේ පුතේ පූර්ණ නිෂ්පාදනය කඩන. එක්කෙනෙක් 1800න් එක්කෙනෙක් හතරක් හැදුවා නම් පූර්ණ නිෂ්පාදනය ඉටු වෙනවා. තේරුණායි? රයිට් ලසන්. එහෙනම් උත්තරාංකය පුතේ පූර්ණ සේවා නියුක්තිය කඩවේ, පූර්ණ නිෂ්පාදනය කඩවේ. උත්තරාංක 2. right. බබු දිනස් කියන එන උත්තරාංක දෙක කඩවේ. 9. ආර්ථිකයේ සමස්ත ඉල්ලුම අඩුවීමක ප්‍රතිපාක දැක්වෙන්නේ කවරක් වගේද? පුතේ මේ බලන්න ඕනේ. මේ කර්මාන්ත ශාලාවක නිපදවන ප්‍රමාණය කොච්චරක්ද කියලා තීරණය වෙන්නේ ඉල්ලුම මත. නිපදවන්නේ කීයද කියන එක තීරණය වෙන්නේ ඉල්ලුම මත. මම සරලව ගන්නම්. පුතාලයි ගමේ බේකරියේ හදන පාන්ගෙඩි ප්‍රමාණය තීරණය වෙන්නේ ඉල්ලුම මත. පුතාලයි ගමේ බේකරියේ හදන පාන්ගෙඩි ප්‍රමාණය තීරණය වෙන්නේ ඉල්ලුම මත. හරිද? ඉල්ලුම මත. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. මොකක්ද? ගමේ එව්ව පාන්ගෙඩි 1000ක් ඉල්ලුවොත් බේකරි හදනවා පුතේ පාන්ගෙඩි 1000. ඉල්ලුම 1000යි පාන්ගෙඩි 1000යි. සේවකයෝ 8යි. සේවා නියුක්තිය කීයද? 8යි. පොඩ තත්ත්වය. දැන් ගමේ බේකරියේ පාන්ගෙඩි 1000ක් ඉල්ලන්නේ හදන්නේ ගමේ මිනිස්සු පාන්ගෙඩි 1000ක් ඉල්ලන නිසා. රටෙත් එහෙමයි. රටෙත් භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ මිනිස්සු ඉල්ලන ප්‍රමාණය. දැන් බලන්න. පාන්ගෙඩි 1000ක් නිපදවනවා. ඇයි? පාන්ගෙඩි 1000ක් ඉල්ලන නිසා. දැන් කී දෙනෙක් වැඩද? 8 දෙනෙක්. දැන් ගමේ මිනිස්සු පුතේ පාන් ඉල්ලුම අඩු කරනවා 600ට. දැන් මම අනුත්තාගෙන් බේකරිය මොකෝ වෙන්නේ? දැන් මිනිස්සු ඉල්ලන්නේ පාන්ගෙඩි 600. බේකරිය තවදුරටත් 1000ක් හදනවද? නෑ. 1000ක් හදලා විකුණන්න බෑ. අන්න පුතේ බේකරිය නිපදවන ප්‍රමාණයත් අඩු කරනවා කියලා පුතේ 600ට. ඒ වගේම මතක තියාගන්න
පාංගිඩි 1000ක් හදද්දි ශ්‍රමිකයෝ 8ක් ඉන්නවා. පාංගිඩි 600ක් හදන්න පුතේ ශ්‍රමිකයෝ 8ක් ඕනද? නෑ. අන්න බේකරිය මුදලාලි පුතේ ශ්‍රමිකයෝ සංඛ්‍යාව 5ට අඩු කරන. ශ්‍රමිකයෝ 3 දෙනෙකුට රස්සාව නැති වෙන. ශ්‍රමිකයෝ 3 දෙනෙකුට රස්සාව නැති වෙන එළවල දාන. මේ රස්සාව නැති වෙන ශ්‍රමිකයන්ට කියනවා සේවා වියුක්ත ශ්‍රමිකයෝ. සේවා වියුක්ත ශ්‍රමිකයෝ. සේවා වියුක්ත වේ. සේවා වියුක්තිය හදනවා. එහෙනම් ඉල්ලුම අඩු වෙනකොට නිෂ්පාදනය අඩු වෙලා සම්පත් සේවා වියුක්ත වෙනවා. පුතේ මේ බලන්න. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයට වෙන්නේ මෙහිමයි. මායිම් වක්‍රය මත ඉදියම්. y බාණ්ඩ x බාණ්ඩ. ඉල්ලුම අඩු වෙනකොට නිෂ්පාදනය අඩු වෙලා නිෂ්පාදන ලක්ෂ්‍ය මායිම් වක්‍රය ඇතුළට එනවා සම්පත් සේවා වියුක්ත වෙනවා. රයිට් ඔය කියලා ලස්සන දාගන්න. උත්තරාංක 3 විරකියා තත්ත්වයක් බිහි කරමින් නිෂ්පාදනය අඩු වෙන. මෙන්න මේ සේවා වියුක්තිය නැත්නම් අපිට කියනවා විරකියා. සේවා වියුක්තිය විරකියාව බිහි කරමින් නිෂ්පාදන මට්ටම අඩු වෙනවා. ප්‍රශ්න කරා මේ උත්තරාංක 3 ලස්සට බෝඩ් එකේ තියෙන දාගන්න. හොඳයි. රයිට්. කියන පුතේ එක්තරා ආර්ථිකයක නිෂ්පාදන ලක්ෂ්‍ය මායිම් වක්‍රයේ පහත වේ. ඔන්න ලක්ෂ්‍යය තියෙනවා A. හරි. රයිට් මෙන්න A. ඔන්න ලක්ෂ්‍ය ගහලා තියෙනවා A. y බාණ්ඩ x බාණ්ඩ ඔන්න ඔතී ලක්ෂ්‍ය A කියලා තියෙනවා. ඊළඟට කියනවා පුතේ මෙම ආර්ථිකයේ A ලක්ෂ්‍ය නිෂ්පාදනය කරනු ලබන අතර එහිදී y බාණ්ඩයේ යාන්ත්‍රික පිරිවැය ප්‍රතිලාභ වලට වඩා අඩුයි. එහිදී y බාණ්ඩයේ ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට වඩා අඩුයි. y බාණ්ඩයේ ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට වඩා අඩුයි. හරිද? දැන් මේකට සෙට් කරනවා පුතේ මොකක්ද? මේක අපි සෙට් කරනවා සමාහ මේ ඉල්ලුම් සැපය රයිට්. වෙළඳපොළ මිල යාන්ත්‍රණය අපි සම්බන්ධ කළ යුතුයි. P Q. පුතේ මෙන්න ඉල්ලුම්. අපි ඉල්ලුම් වක්‍රයෙන් කියවෙන අනිත් එක තමයි පුතේ MV ආන්තික ප්‍රතිලාභ. ඉල්ලුම් වක්‍රයෙන් කියවෙන ආන්තික ප්‍රතිලාභ. උතන මතකයි නේද බාහිරතාවලදී අපි කතා කළානේ. මෙන්න සැපයුම් වක්‍රය.
සැපයුම් වක්‍රයෙන් කියවෙන අනිත් කතාව තමයි MC ආන්තික පිරිවෙන්. එහෙනම් මෙන්න මෙතෙන්දී ඉටු වෙනවා පුතේ MB සමානයි MC. MB සමානයි MC සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය. සම්පත් බෙදී යාම කාර්යක්ෂමතාවය. සම්පත් බෙදී යාම කාර්යක්ෂමතාවය. සම්පත් බෙදී යාම කොහෙන්ද කාර්යක්ෂමතාවය. හරිද? සම්පත් බෙදී යාම කාර්යක්ෂම වේ. එතකොට පුතේ අපි මේ කෙලින් උඩට ගියොත් සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය ඉටු වෙන්නේ මෙන්න මේ ද්විලක්ෂය. සම්පත් බෙදී යාම කාර්යක්ෂම වෙන්නේ ඔන්න ඔය ද්විලක්ෂය. අපි අයින් දැවොත් මෙන්න y භාණ්ඩ y x භාණ්ඩ x ඔන්න ඔය ලක්ෂය. හැබැයි දැන් නිපදවන්නේ කොතනද? මෙන්න මෙතන. x1 y1 හරිද? අන්න මෙන්න මෙහෙම කියනවා. ඒ කොහොමද කියන්නේ බලන්න. අපි ඒක හොයාගන්න මෙහිමයි. ඊට පස්සේ බලන්න. y භාණ්ඩයේ ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට වඩා අඩුයි. ආන්තික පිරිවැය ප්‍රතිලාභ වලට වඩා අඩුයි. ඒ කියන්නේ මෙන්න මෙතන පුතේ. මෙන්න මේ පැත්තේ. හොඳට බලන්න. ඔම රේඛාව පාලට ගියොත් මෙන්න පුතේ MC මෙන්න MB මෙන්න MB MB මෙන්න MC කවුද පුතේ වැඩි? MB වැඩි MC අයි. ඔන්න ඔතන තමයි. හරිද? ඒතර බලන්න A තියෙන්නේ මෙතන කියලා අපි අඳුරගත්තේ කොහොමද? මෙතනට මේ පැත්තේ තමයි මෙන්න MB මෙන්න MC. ඒතර කවුද වැඩි පුතේ? MB වැඩි MC අඩු. එහෙනම් පුතේ මෙන්න නිමවුම් මට්ටම y1. දැන් කාර්යක්ෂම කරන්න මොකක්ද කරන්න ඕන? කාර්යක්ෂම කරන්න A ගෙන් ඉඳන් B ට එන්න ඕන. X අඩු වෙන්න ඕන. Y වැඩි වෙන්න. ලස්සනට දාන්න. උත්තරාංක x අඩු කළ යුතුය y වැඩි කළ යුතුය උත්තරාංක 1 10ට උත්තරාංක 1 ලස්සනට ඔය රූපේ දාගන්න. right උත්තරාංක 1. right යන් ඊළඟට
ඊළඟ ගාන මොකද කියන්නේ? එක්තරා ආර්ථිකයක් x හා y යන භාණ්ඩ දෙක පමණක් නිෂ්පාදනය කරයි. x කර්මාන්තයේ නිමවුම සමානුපාතිකව අඩු කරන විට y කර්මාන්තයේ නිමවුම ක්‍රමයෙන් අඩුවන වේගයකින් වැඩි. x ක්‍රමයෙන් අඩු කරනකොට y අඩුවන වේගයකින් වැඩි. අඩුවන වේගයකින් වැඩි. මම උදාහරණයක් දාන්න කොටක් ගන්න. මෙන්න මේක ඔය කියන්නේ. x භාණ්ඩ y භාණ්ඩ. මේ බලන්න උදාහරණ. x භාණ්ඩ 25යි y භාණ්ඩ 0. දැන් x සමානුපාතිකව අඩු කරමු. කීයද? x 20යි 30යි 15යි 55යි 10යි 75යි 5යි 90යි බිංදුවයි 100. දැන් ඔන්න ඔය ගානේ කියන විස්තරේ මොකද වෙන්නේ බලන්න. හරි නේද? බලන්න කියව. x x කර්මාන්තයේ නිමවුම සමානුපාතිකව අඩු කරන විට 5 අඩු කරන විට 20 වශයෙන් අඩු කරනකොට y කර්මාන්තයේ නිමවුම අඩුවන වේගයකින් වැඩි. මේ බලන්න කොහොමද? සමානයි 5 වැඩි කරා. 5 සමානුපාතිකව වැඩි කරා. y ගේ නිමවුම වැඩි වෙනවා කීයද? 30යි 30යි වැඩි වෙච්ච ප්‍රමාණය මෙන් අඩු වෙනවනේ. හරිද? මේ බලන්න 30යි 30 ඉඳලා 55ට 25යි. මෙතන 20යි. මෙතන 15යි. මෙතන කීයද? අඩුවන වේගයකින් වැඩි. දැන් ආවස්තික පිරිවැය ගන්න එක. x භාණ්ඩයේ නිපදවීමේ ආවස්තික පිරිවැය. x නිපදවීමේ ආවස්තික පිරිවැය. කොහොමද කරන්නේ? x වෙනුවෙන් මේක y කැප කරන්න ඕන ප්‍රමාණය බලන්න. x පහනම් y ගෙන් කීයද? 30යි. x පහනම් y ගෙන් කීයද? 30යි. කීයද? 6යි. ඊළඟට x පහනම් y ගෙන් කීයද? 25. කීයද? 5යි. ඊළඟට බලන්න. x පහනම් y ගෙන් කීයද? 20යි. කීයද? 7යි. x පහනම් y ගෙන් කීයද? 15යි. 3යි. x පහනම් y ගෙන් කීයද? x පහනම් y ගෙන් කීයද? 10යි. 3යි. එහෙනම් x නිපදවීමේ ආවස්තික පිරිවැය ක්‍රමයෙන් අඩු වෙනවා. y කියන්නේ කරන්ටක් ගන්න. y නිපදවීමේ ආවස්තික පිරිවැය. y නිපදවීමේ ආවස්තික පිරිවැය. දැන් අර කැලේ පැත්ත. y 30කට x ගෙන් 5යි. හරිද? y 30කට x ගෙන් 5යි. බලන්න ගන්න එක නම් ටට්ටක් ගාලා. හරිද? right. බබ්ලේ 30ක් නිපදෙව්වොත් 5ක් කැප කරන්න ඕන 1.6යි. 25ක් හැදුවොත් 5ක් කැප කරන්න ඕන ආවස්තික පිරිවැය 0.2යි. 20ක් හැදුවොත් 5ක් කැප කරන්න ඕන ඉස්සර 5යි 0.2යි. 15ක් හැදුවොත් 5ක් කැප කරන්න ඕන 0.3යි. එහෙනම් පුතේ මොකද්ද කියන්නේ?
x ගේ ආවස්තික පිරිවැය වැඩි වෙනවා y ගේ ආවස්තික පිරිවැය අඩු වෙනවා. දැන් උත්තරය x ආවස්තික පිරිවැය වැඩි වේ y ආවස්තික පිරිවැය අඩු වේ. උත්තරාංක 2. උත්තරාංක 2. ලස්සන හදාගන්න. Ini bawah kecil ini. Right. X නිපදවීමේ ආවස්තික පිරිවැය වැඩි වේ y නිපදවීමේ ආවස්තික පිරිවැය අඩු වේ. නෑ x නිපදවීමේ ආවස්තික පිරිවැය අඩු වේ y නිපදවීමේ ආවස්තික පිරිවැය වැඩි වේ. x බලන්න හොඳට පුතේ. I බලන්න වගු. x නිපදවීමේ ආවස්තික පිරිවැය අඩු වේ y නිපදවීමේ ආවස්තික පිරිවැය වැඩි වේ. අඩු වේ වැඩි වේ උත්තරේ කීයද? උත්තරාංක 3 නේද? ඔව් බලන්න පුතේ උත්තරේ. උත්තරාංක 3. x නිපදවීමේ ආවස්තික පිරිවැය අඩු වේ. y නිපදවීමේ ආවස්තික පිරිවැය වැඩි වේ. right 12 प्रश्न 12 බලන්න. प्रश्न 12 right प्रश्न 12 මේ බලන්න. කියනවා 2019 වර්ෂයේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය සහ වක්‍රය මත නිෂ්පාදන වීම 2022. ඔය 17 කිය 17 19 කරගන්න තේ 17 වර්ෂයේ 19 කරගන්න. බලන්න කියනවා B ලක්ෂය තෝරා ගන්නා ලදී නම් අපි B විතරක් ගමු. B ලක්ෂය තෝරා ගන්නා ලදී නම් මෙතන 100යි මෙතන කීයද 60යි තෝරා ගන්නා ලදී නම් දැරිය යුතු අවස්ථික පිළිවෙල. ඒතර B තෝරගෙන පුතේ මේ පැත්තෙන් මෙන්න මේ ප්‍රමාණය කොච්චර හදනවද ප්‍රාග්ධන භාණ්ඩ හදනකොට. අද ප්‍රාග්ධන භාණ්ඩ 100ක් කියන ප්‍රාග්ධන භාණ්ඩ 60ක් ප්‍රාග්ධන භාණ්ඩ 200ක් කියලා හිතමු. 200ක් හැදෙන්නේ මෙන්න මේ ටික කැප කිරීම.
කීයක් කැප කළාද? 40යි. පාරිභෝජන භාණ්ඩ 40යි. රතු පැනරා ඔන්න මිල් කැලක් ගහලා යන කැපකිරීම 40යි. උත්තරාංක 3. උත්තරාංක 3. උත්තරාංක 3. උත්තරාංක 3. යා ඊළඟ මොන භාණ්ඩයක් කියනොත් x භාණ්ඩ y භාණ්ඩ ටකල රොගු ගන්න පුතාට පුරුදුයි මේවා රොගු ගන්න අපේ ගාමෙන් x රට y රට ප්‍රාග්ධන භාණ්ඩ පරිභෝජන භාණ්ඩ ප්‍රාග්ධන භාණ්ඩ කීයද පුතේ 200යි 100යි 100යි 200යි ටකල ගන්න කරන්නේ 200ක් ඇදුවොත් 100ක් කැප කරන්න ඕන 0.5යි 100ක් ඇදුවොත් 200ක් කැප කරන්න ඕන 2යි 100ක් ඇදුවොත් 100ක් කැප කරන්න ඕන 2යි 200ක් ඇදුවොත් 100ක් කැප කරන්න ඕන 0.5 පුතේ නම් බලන්න උත්තරේ උත්තරාංක 5 පාරිභෝජන භාණ්ඩ නිෂ්පාදනයේදී x රටේ ආවස්තික පිරිවැය y රටේ ආවස්තික පිරිවැයට වඩා වැඩි. පාරිභෝජන භාණ්ඩ නිෂ්පාදනයේදී x රටේ ආවස්තික පිරිවැය y ට වඩා වැඩි. උත්තරාංක 5. උත්තරාංක 5. උත්තරාංක 5. ඊළඟ බලන්න. උත්තරාංක 5. ඊළඟ විදිහට පාරිභෝගික එල්ලුම් වක්‍රයක් අඳින විට පාසදාන කවර අතුරින් කවරක් ස්ථාවර බවට උපකල්පනය කරනුවේද නොපවතින බවට උපකල්පනය කරනු ලැබේ. ස්ථාවර නැහැ කියලා උපකල්පනය කරන්නේ මොකද කියලා. QD සමාන ශ්‍රේණියක් වේ P Pn y T Ex ON. අපි උපකල්පනය කරන අනිකුත් සාධක ස්ථාවරයි. උපකල්පනය කරන්නේ නැහැ ස්ථාවරය කියන්නේ මොකද? සලකා බලන භාණ්ඩයේ මිල. උත්තරේ 1 සලකා බලන භාණ්ඩයේ මිල. සලකා බලන භාණ්ඩයේ මිල. 15 වෙනි ප්‍රශ්නයෙන් අහන්නේ පුතේ කාලීන ප්‍රශ්නයක්. 2019 කියලා හදාගන්න. 2018 කපලා 19 කියලා හදාගන්න. දල උපත් අනුපාතය 10කට 13.8. ලංකාවේ දල උපත් අනුපාතය 10කට 13.8යි. දල මරණ අනුපාතය 10කට 6යි. 10කට 6යි. එතන පුතේ MC උත්තරයක් නෑ. මෙන්න මේ දෙක රතු පෑනවනම් යටින් ලියා ගන්න. දල උපත් අනුපාතය 10කට 13.8යි. දල මරණ අනුපාතය 10කට 6යි. ඔය ඉලක්ක දෙක. දල උපත් අනුපාතය 10කට 13.8යි. දල මරණ අනුපාතය 10කට 6යි. හරි. එහෙනම් පුතේ ඊළඟ අංකෙන් හම්බ